සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා කවුන්ටිං කුප්පිය YouTube channel එකත් එක්ක එකතු වෙන යාළුවෝ හැමෝටම. අපේ YouTube channel එකෙන් ඉදිරියේදී පැවැත්වෙන මහ බැංකු කළමනාකරණ අභ්‍යාසලාපී විභාගය ඇතුළු රජය සහ බැංකු විභාග සඳහා වැදගත් වෙන පාඩම් මාලාවක් ඉදිරිපත් කරන්න අපි පොරොන්දු වුණා. ඉතින් ඒ වීඩියෝ මාලාවේ පළවෙනි පාඩම් විදියට අද වීඩියෝ එකෙන් අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ගැන හැඳින්වීමක්. පද්ධතියක් කියන්නේ කොටස් ගණනාවක එකතුවක්. ඉතින් මූල්‍ය පද්ධතිය සකස් වෙලා තියෙන්නේ ප්‍රධාන වශයෙන් කොටස් පහක එකතුවෙන්. මූල්‍ය නියාමකීන්, මූල්‍ය වෙළඳපළ, මූල්‍ය ආයතන, මූල්‍ය උපකරණ සහ මූල්‍ය යටිතල පහසුකම්. මුලින්ම කතා කරමු මූල්‍ය නියාමකීන් ගැන. ඕනම රටක මූල්‍ය පද්ධතිය නියාමනය කරන්න රජය විසින් මූල්‍ය නියාමන ආයතන පිහිටවනවා. ශ්‍රී ලංකාවේ නම් ප්‍රධාන මූල්‍ය නියාමන ආයතන 3යි. ශ්‍රී ලංකා මහ බැංකුව, සුරකුම්පත්තා විනිමය කොමිෂන් සභාව සහ ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව. ශ්‍රී ලංකා මහ බැංකුව ගත්තොත් මහ බැංකුව ස්ථාපිත කරන්නේ 1949 අංක 58 දරන මුදල් නීති පනතින් මොනිටරි ලෝ ඇක්ට් එකකින්. එහි මෙහෙයුම් කටයුතු ආරම්භ වෙන්නේ 1950 අගෝස්තු 28 වෙනිදා. ඔයාලා අහලා ඇති ශ්‍රී ලංකාව මුලින්ම හඳුන්වන්නේ 1948 නිදහසේ ඉඳන් 1972 වෙනකම් සිලෝන් කියන නමින් තමයි ශ්‍රී ලංකාව හැඳින්වුවේ. ඒකත් එක්ක මහ බැංකුවත් ආරම්භයේදී නම් කරන්නේ සෙන්ට්‍රල් බැංක් ඔෆ් සිලෝන් කියලා. නමුත් 1985 දී සෙන්ට්‍රල් බැංක් ඔෆ් ශ්‍රී ලංකා විදියට නම වෙනස් කරනවා. ඉතින් මහ බැංකුව මේ වසරේ අගෝස්තු මාසයේදී ඒගොල්ලන්ගේ 70 වෙනි සංවත්සරය සමරන්න නියමිතයි. ඒ වෙනුවෙන් රුපියල් 20ක් වටිනා කාසියක් සහ රුපියල් 2000ක වටිනාකමකින් යුත් මුදල් නෝට්ටුවක් හඳුන්වලා දෙන්න ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා. අපි මේ පෙන්නලා තියෙන ආයතන සියල්ලම ශ්‍රී ලංකා මහ බැංකුවේ නියාමනයට යටත් වෙනවා. බලපත්‍රලාභී බැංකු, බලපත්‍රලාභී මූල්‍ය සමාගම්, ලියාපදිංචි කල්බදු ආයතන, බලපත්‍රලාභී ශුද්‍ර මූල්‍ය සමාගම්, ප්‍රාථමික වෙළඳුන්, බලයලත් විදේශ විනිමය වෙළඳුන්, බලයලත් මුදල් මාරු කරන්නන් සහ මුදල් තැරැව්කරුවන් කියන පාර්ශව මහ බැංකුව විසින් නිකුත් කරන නීති රෙගුලාසි මෙත සර්කියුලර්ස් පොලිසිස් වලට අනුව ක්‍රියාත්මක වෙන්න බැඳිලා ඉන්නවා. ඒ වගේම ඒ නීති රෙගුලාසි වලට අනුව ක්‍රියාත්මක වෙනවාද කියන එක මහ බැංකුව නියාමනය කරනවා සහ එහෙම නොවන අවස්ථාවක ඒ ආයතනවල බලපත්‍ර අවලංගු කරන්න මහ බැංකුවට හැකියාව තියෙනවා. 2019 අලුත්ම මහ බැංකු වාර්ෂික වාර්තාවට අනුව මූල්‍ය අංශයේ සමස්ත වත්කම් වලින් 62% පමණ ප්‍රතිශතයකට හිමිකම් කියන්නේ මේ බලපත්‍රලාභී බැංකු. ශ්‍රී ලංකා මහ බැංකුව එයාලගේ කාර්යයන් ප්‍රාදේශීය වශයෙන් කරගෙන යන අරමුණත් එක්ක ප්‍රාදේශීය කාර්යාල පිහිටවනවා. 1981 මාතරදී තමයි පළමු ප්‍රාදේශීය කාර්යාලය ස්ථාපිත කරන්නේ. හතරවෙනි ප්‍රාදේශීය කාර්යාලය යාපනයේ ආරම්භ කරන 2010 වර්ෂයේ. නමුත් 2015 කිලිනොච්චි ප්‍රාදේශීය කාර්යාලය ආරම්භයත් එක්ක මේ යාපනයේ කාර්යාලය සහ කිලිනොච්චි කාර්යාලය ඒකාබද්ධ කරනවා. ඒ අනුව දැනට මහ බැංකුවේ ප්‍රාදේශීය කාර්යාල විදියට ක්‍රියාත්මක වෙන්නේ මාතර, අනුරාධපුර, මාතලේ, ත්‍රිකුණාමලේ සහ කිලිනොච්චි නුවරඑළිය යන ප්‍රාදේශීය කාර්යාල. යන ප්‍රාදේශීය කාර්යාල 6ක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. මහ බැංකුව ආරම්භ කරන්න මූලිකත්වය ගත්තේ ඇමරිකානු ආර්ථික විද්‍යාඥයෙක් වුණු ජෝන් නෙක්ස්ට් මහතා. ඔයාලා එයා ගැන අහලා ඇති. ඉතින් ඔහු තමයි පළමු මහ බැංකුව අධිපතිවරයා. ඔහුගෙන් පස්සේ මහ බැංකුව අධිපතිත්වයට පත්වන එන්.යූ. ජයවර්ධන මහතා තමයි පළමු ශ්‍රී ලාංකික මහ බැංකුව අධිපතිවරයා වෙන්නේ. වර්තමාන මහ බැංකුව අධිපතිවරයා එහෙම නැත්නම් 15 වෙනි මහ බැංකුව අධිපතිවරයා වන්නේ WD ලක්ෂ්මන් මහතා. මහ බැංකුවේ සියලුම ප්‍රතිපත්තිමය සහ මෙහෙයුම් කටයුතු පරිපාලනමය කටයුතු වලට අදාළ තීරණ ගනු ලබන්නේ මුදල් මණ්ඩලයෙන් නැත්නම් මොනිටරි බෝඩ් එකේ. මුදල් මණ්ඩලයේ සමාජිකයන් 5ක් ඉන්නවා. එහි සභාපතිත්වය දරන්නේ මහ බැංකුව අධිපතිවරයා. මහ බැංකුව අධිපතිවරයා සහ මේ විධායක නොවන නිලධාරීන් 3 දෙනාව පත් කරන්නේ ජනාධිපතිවරයා විසින් මුදල් අමාත්‍යවරයාගේ රෙකමෙන්ඩේෂන් එක මත.
මේ අයගේ දූර කාලය වසර 6කට සීමා වෙනවා. ඒ වගේම මුදල් මණ්ඩල රැස්වීමකදී ගනු ලබන තීරණ වළංගු වෙන්න නම් අවම වශයෙන් සමාජිකයන් 3 දෙනෙක් එම රැස්වීමට සහභාගී වෙලා තියෙන්න ඕනේ. එහෙම නැත්නම් වෙනත් විදියකට කියනවා නම් ඝනපූරණය සමාජිකයන් 3යි. ඊළඟට අපි කතා කරන්න යන්නේ සුරකුම්පත් හා විනිමය කොමිෂන් සභාව ගැන. මහා බැංකුව ප්‍රධාන වශයෙන් අපි අර කියපු මූල්‍ය ආයතන නියාමනය කරද්දී කැපිටල් මාකට්ස් එහෙම නැත්නම් ප්‍රාග්ධන වෙළඳපළවල් නියාමනය කරන්න තමයි මේ සුරකුම්පත් හා විනිමය කොමිෂන් සභාව පිහිටවන්නේ. 1987 අංක 36 දරන සුරකුම්පත් හා විනිමය කොමිෂන් සභා පනත යටතේ තමයි මේ ආයතන ස්ථාපිත කෙරෙන්නේ. වෙළඳපළ අතරමැදියන් ඒකක භාර කළමනාකරණ සමාගම් කොටස් තැරැව්කරුවන් සහ කොටස් වෙළඳුන් යන පාර්ශව සුරකුම්පත් හා විනිමය කොමිෂන් සභාව මගින් නියාමනය කරනවා. එනෝ මේ ආයතන ලියාපදිංචිය සහ නීති රෙගුලාසිවලට අනුව ක්‍රියාත්මක වෙනවද බලපත්‍ර නිකුත් කිරීම වගේ කාර්යයන් සුරකුම්පත් හා විනිමය කොමිෂන් සභාව විසින් සිදු කරනවා. වෙළඳපළ අතරමැදියන් ගැන කතා කරොත් ප්‍රධාන වෙළඳපළ අතරමැදියන් වර්ග 5ක් යටතේ හඳුන්වලා තියෙනවා මේ සුරකුම්පත් හා විනිමය කොමිෂන් සභාව. ඔවුන් තමයි ආන්තික සැපයුම් කරුවන්, ආයෝජන කළමනාකරුවන්, ප්‍රතිරක්ෂකයින්, මධ්‍යම තැන්පතු පද්ධතිය සහ ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන. මේ සියලුම වෙළඳපළ අතරමැදියන් කරන්නේ ආයෝජකයන් සහ සුරකුම්පත් නිකුත් කරන පාර්ශවය. කියන්නේ රජය වෙන්න පුළුවන්, ලැයිස්තුගත සමාගම් වෙන්න පුළුවන්, එහෙමත් නැත්නම් මූල්‍ය ආයතන වෙන්න පුළුවන්. මේ දෙපාර්ශවය අතර මේ දෙපාර්ශවයටම අවශ්‍ය යම් යම් සේවාවන් සපයමින් මේ දෙපාර්ශවය සම්බන්ධීකරණය කරන පාර්ශවයක් තමයි වෙළඳපළ අතරමැදියන් කියන්නේ. ඒකට ආන්තික සැපයුම් කරවන එහෙම නැත්නම් මාජින් ප්‍රොවයිඩර්ස්ලා කරන්නේ ආයෝජකයන්ට සුරකුම්පත් පොදු සමාගමක සුරකුම්පත් මිලදී ගන්න අවශ්‍ය ණය පහසුකම් ලබා දෙන පාර්ශවයක්. ආයෝජන කළමනාකරුවන් කරන්නේ ආයෝජකයන්ට ඔවුන්ගේ ආයෝජන කළඹක ඔවුන්ගේ ආයෝජනයන් කරලා තියෙන විවිධ සුරකුම්පත්වල වැඩි ප්‍රතිලාභ ගන්න පුළුවන් විදිහට මේ සුරකුම්පත් කළමනාකරණය කිරීම. එහෙමත් නැත්නම් මේ ආයෝජන කළඹ කළමනාකරණය කරන්න අවශ්‍ය උපදෙස් ලබා දෙන පාර්ශවයක්. ඉතින් මේ අය ඒ උපදෙස් ලබා දීම හෝ කළමනාකරණ කාර්යයන් කිරීම වෙනුවෙන් කිසියම් ගාස්තුවක් හෝ කොමිස් මුදලක් අය කරනවා. ප්‍රතිරක්ෂණය විවිධ ආකාරවලට සිද්ධ වෙන්න පුළුවන්. ඒක කියන්නේ ප්‍රතිරක්ෂණ ගිවිසුමේ නැත්නම් අන්ඩර්රයිටින් ඇග්‍රීමන්ට් එකේ තියෙන විදිහට ප්‍රතිරක්ෂණය එකිනෙකට වෙනස් වෙන්න පුළුවන්. නමුත් සාමාන්‍යයෙන් ගත්තොත් ප්‍රතිරක්ෂණයකදී වෙන්නේ අපි දන්නවා ලැයිස්තුගත සමාගමක් හෝ ලැයිස්තුගත කරන්න නැත්නම් කොටස් වෙළඳපොලේ ලියාපදිංචියට ඉල්ලුම් කරලා තියෙන ආයතනයක් මහජනතාවට කොටස් නිකුතුවක් කළාම ඒ කොටස් නිකුතුවේ ආයෝජකයන්ගේ අවම සහභාගීත්වයක් එහෙම නැත්නම් අපි කියනවා මිනිමම් සබ්ස්ක්‍රිප්ෂන් එක සම්පූර්ණ වෙන්න ඕනේ. කොටස් නිකුතුවේ මේ අවම සහභාගීත්වයවත් නොලැබුණොත් එහෙම නැත්නම් අවම ගානවත් ආයෝජකයන්ගෙන් ලැබුණේ නැතොත් එවැනි අවස්ථාවක සමාගම වෙනුවෙන් ඒ අවම සහභාගීත්වය සිදුවෙන විදියට ඒ කොටස් මිලදී ගන්න කිසියම් කොමිස් මුදලක් යටතේ පොරොන්දු වෙන පාර්ශවයක් තමයි ප්‍රතිරක්ෂකයින් කියලා කියන්නේ. ඊළඟට අපි ක්ලියරින් හවුස් ගැන කතා කරොත් ලංකාවේ සුරකුම්පත් හා විනිමය කොමිෂන් සභාව යටතේ ලියාපදිංචි වුණු ක්ලියරින් හවුස් ෆන්ක්ෂන් එක කරන එකම ආයතනය වෙන්නේ මධ්‍යම තැන්පතු පද්ධතිය. මධ්‍යම තැන්පතු පද්ධතිය කියන්නේ කොළඹ කොටස් වෙළඳපොලේ සබ්සිඩියරි එකක් එම නැත්නම් 100% ඕන් සබ්සිඩියරි එකක් විදියට ලියාපදිංචි කරපු පුද්ගලික සමාගමක්. ඉතින් මේ ගැන අපි ඉදිරියේදී මූල්‍ය යටිතල පහසුකම් පද්ධතිය යටතේ කතා කරනවා. මධ්‍යම තැන්පතු පද්ධතිය වෙන්නේ කොටස් වෙළඳපොළ ආයෝජකයන්ගේ සියලුම ආයෝජකයන්ගේ ගිණුම් පවත්වාගෙන යාම සහ ඒ ගිණුම් අතර වෙන ට්‍රාන්සැක්ෂන්ස් සෙටල් කරන එක තමයි මේ මධ්‍යම තැන්පතු පද්ධතියේදී වෙන්නේ. ඊළඟට ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන ගත්තොත් සෙක් එකේ ලියාපදිංචි වුණු ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන දෙකක් විතරයි තියෙන්නේ. තමයි ෆිච් රේටිං සහ ICRA ලංකා ලිමිටඩ් කියන ආයතන. මේ ආයතන කරන්නේ සුරකුම්පත් නිකුත් කරන සමාගමක් එම ආයතනයක්
ඒ සුරකුම්පත්වලට අදාළ ප්‍රතිලාභ ආයෝජකයන්ට නැවත ගෙවීමේ හැකියාව එහෙම නැත්නම් ක්‍රෙඩිට් වර්දිනස් එක කොච්චරද කියලා ඇසෙස් කරලා එයාට කිසියම් රේටින් එකක් ලබා දෙන එක. ඉතින් ඔයගොල්ලෝ කිසියම් ආයතනයක මූල්‍ය ආයතනයක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් සමාගමක වෙන්න පුළුවන් ආයෝජනයක් කරන්න බලාපොරොත්තු වෙනවා නම්, එහෙම නැත්නම් තැන්පතු පවත්වාගෙන යනවා නම් ඒ ආයතනයට ඉන්නද බැංකුවක් වෙන්න පුළුවන්, මූල්‍ය ආයතනයක් වෙන්න පුළුවන්. ඒ ආයතනයේ ක්‍රෙඩිට් රේටින්ග්ස් කොහොමද කියලා දැනගන්න එක වැදගත් වෙනවා. ඉතින් වෙබ්සයිට් එකට ගියොත් අද ගොඩක් ආයතනවල මේ ක්‍රෙඩිට් රේටින්ග්ස් ඒගොල්ලෝ වෙබ්සයිට් එකේ දාලා තියෙනවා. ආයතනයකට විතරක් නෙමෙයි රටකටත් ක්‍රෙඩිට් රේටින් එකක් ලබලා දෙනවා ඒ රටේ ණය ගැනීම සහ ණය ආපසු ගෙවීම මත. ඉතින් ලංකාවේ මේ ලෝකේ ප්‍රධාන ණයශනිගත කිරීමේ ආයතන වන ෆිච් රේටිං, මූඩීස්, S&P කියන ආයතන විසින් ලංකාවට ලබා දීලා තියෙන මෑතකදීම කරන ලද සමීක්ෂණ අනුව ඔවුන් ලබා දීලා තියෙන රේටින්ග්ස් තමයි අපි මේ පෙන්නලා තියෙන්නේ. ඒකක භාරයක් ගැන කතා කරොත් ඒකක භාරයකදී වෙන්නේ නීත්‍යානුකූල භාරයක්. එහෙම නැත්නම් භාරකාර අරමුදලක් විදිහට පිළිටවලා විවිධ පාර්ශවයන්ගෙන් ලබා ගන්න අරමුදල් වලින් ආයෝජන වලින් අරමුදලක් විදිහට පිළිටවලා මේ මුදල් විවිධ ආයෝජන මාර්ගවල එනතම් විවිධ සුරකුම්පත්වල ආයෝජනය කරලා මේ අරමුදලට සහභාගී වුණ අය අතර ඒ ආයෝජන තුළින් ලැබෙන ප්‍රතිලාභ බෙදා දීමක් තමයි සිද්ධ වෙන්නේ. එතකොට මේ යුනිට් ට්‍රස්ට් එකට ඒ එක් ආයෝජකයා කරපු යොදවපු මුදල් ප්‍රමාණය අනුව මේ ආයෝජන හරහා ලැබෙන ප්‍රතිලාභ ඔවුන්ට බෙදා හැරෙන්න නැත්නම් යාලා කරපු කන්ට්‍රිබියුෂන් එක මත ඒ කන්ට්‍රිබියුෂන් එකට අදාළ ප්‍රොපෝෂන් එක යාලට ලැබෙනවා. අපි කොටස් තැරැව්කරුවන් සහ කොටස් වෙළඳුන් ගත්තොත් කොටස් තැරැව්කරුවන් කියන්නේ ආයෝජකයන් වෙනුවෙන් කොටස් මිලදී ගැනීම, විකිණීම්, කොටස් වෙළඳපොලේ කරන පාර්ශවයක්. පෙර කලින් කියපු මධ්‍යම තැන්පතු පද්ධතියේ account එකක් ඕපන් කරන්න ඕනේ අපි කොටස් වෙළඳපොලේ ගනුදෙනු කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ආයෝජකයෙක්ට ඍජුවම ගිහිල්ලා මේ මධ්‍යම තැන්පතු පද්ධතියේ account එකක් ඕපන් කරන්න හැකියාවක් නැහැ. එහෙම කරන්න නම් කොටස් තරම්කරුවෙක් කරහා එයාලට පුළුවන් මධ්‍යම තැන්පතු පද්ධතියේ account එකක් ඕපන් කරගෙන ඒ account එක හරහා කොටස් වෙළඳපොලේ ගනුදෙනු කරන්න. කොටස් වෙළඳුන් කියන්නේ කොටස් මිලදී ගැනීම, විකිණීම් කරන කොටස් වෙළඳපොලේ ක්‍රියාකාරී වෙන තවත් පාර්ශවයක්. මූල්‍ය නියාමන ආයතන අතරින් සෙන්ට්‍රල් බැංක් එක සහ සිකියුරිටි එක්ස්චේන්ජ් කමිෂන් එක ගැන අපි කතා කරා. දැන් කතා කරන්න යන්නේ ඉන්ෂුරන්ස් රෙගියුලේටරි කමිෂන් එක නැත්නම් ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව ගැන. මේ ආයතනය ස්ථාපිත කරන්නේ 2000 අංක 43 දරන Regulation of Insurance Industry Act එකත් එක්ක. මුලින් නම් IBSL Insurance Board of Sri Lanka කියන නමින් තමයි හඳුන්වන්නේ. නමුත් 2017 දී Insurance Regulatory Commission of Sri Lanka කියන නමින් නම් වෙනස් කරලා කමිෂන් සභාවක විදිහට ස්ථාපිත වෙනවා. කලින් කතා කරපු සෙන්ට්‍රල් බැංක් එකේ සෙක් එකේ නියාමනයට ඍජුව අයිති නොවුණු ආයතන වර්ගයක් තමයි රක්ෂණ සමාගම් කියන්නේ. ඉතින් රක්ෂණ සමාගම් රක්ෂණ තැරැව්කරුවන්ගේ ක්‍රියාකාරීත්වය ලියාපදිංචි කිරීම සහ නීති රෙගුලාසි වලට අනුව ක්‍රියාත්මක වෙනවාද කියන කාර්යයන් නියාමනය කරන්නේ මේ රක්ෂණ නියාමන කමිෂන් සභාවෙන්. නමුත් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය, ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාව සහ ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය කියන ආයතන තුන මේ රක්ෂණ නියාමන කමිෂන් සභාවේ නියාමනයට යටත් වෙන්නේ නැහැ. රක්ෂණ ඉන්ෂුරන්ස් ඉන්ඩස්ට්‍රි එකට සම්බන්ධ වුණත් ඒ ආයතන අදාළ අමාත්‍යාංශ දෙපාර්තමේන්තුව හරහා තමයි නියාමනය වෙන්නේ. මූල්‍ය පද්ධතියේ පළමු කොටස විදිහට අපි මූල්‍ය නියාමකයන් ගැන කතා කරා. ඊළඟට කතා කරන්න යන්නේ මූල්‍ය වෙළඳපළවල් ගැන. මේ මූල්‍ය වෙළඳපළවල් විවිධ විදිහට වර්ගීකරණය කරන්න පුළුවන්. අපි මේ පෙන්නලා තියෙන ප්‍රධාන වර්ගීකරණයන් තුනක්. මෙතනදී මුදල් වෙළඳපළ සහ ප්‍රාග්ධන වෙළඳපළ මේ වර්ගීකරණය වෙලා තියෙන්නේ අදාළ වෙළඳපළේ හුවමාරු වෙන ගනුදෙනු වෙන සුරකුම්පත්වල මැචුරිටි එක නැත්නම් පරිණත කාලය අනුව කෙටි කාලීන ආයෝජනද වෙන්න නැත්නම් දිගු කාලීන ආයෝජනද කියලා.
මුදල් වෙළඳපළ කියන්නේ කෙටිකාලීන ආයෝජන ගනුදෙනු සිදුවන වෙළඳපළ. උදාහරණ විදියට අන්තර්බැංකු ඒක්ෂණ ණය වෙළඳපළ, භාණ්ඩාගාර බිල්පත් වෙළඳපළ, වාණිජ පත්‍රිකා වෙළඳපළ, විදේශ විනිමය වෙළඳපළ හඳුන්වන්න පුළුවන්. අන්තර්බැංකු ඒක්ෂණ මුදල් වෙළඳපළේදී වෙන්නේ බැංකුව අතර එයාලගේ කෙටිකාලීන ද්‍රවශීලතා අවශ්‍යතා සපුර ගන්න අවශ්‍ය මුදල් සම්පාදනය කරගන්න එක. භාණ්ඩාගාර බිල්පත් රජය වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව තමයි භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරන්නේ. දින 91ක්, දින 182ක් සහ දින 364කින් මැචුව වෙන භාණ්ඩාගාර බිල්පත් මහ බැංකුව විසින් නිකුත් කරනවා. බිල්පත් කියන්නේ භාණ්ඩාගාර බිල්පත් කියන්නේත් යනවා කෙටිකාලීන ආයෝජන ක්‍රමයක්. ඊළඟට වාණිජ පත්‍රිකා සමාගම් විසින් එයාලගේ කෙටිකාලීන ද්‍රවශීලතා අවශ්‍යතා, කෙටිකාලීන මූල්‍ය අවශ්‍යතා සපුර ගන්න වාණිජ පත්‍රිකා නිකුත් කරනවා. ඊළඟට විදේශ විනිමය වෙළඳපළත් කෙටිකාලීන මුදල් වෙළඳපළක්. ප්‍රාග්ධන වෙළඳපළ ගැන කතා කරොත් කොටස් වෙළඳපළ, භාණ්ඩාගාර බැඳුම් කර වෙළඳපළ, ණයකර වෙළඳපළ, සංගමික බැඳුම් කර නැත්නම් ආයතනික බැඳුම් කර වෙළඳපළ හඳුන්වන්න පුළුවන්. භාණ්ඩාගාර බැඳුම් කර නම් වසර 2 ඉඳන් වසර 30ක් දක්වා පරිණත කාලයකින් යුක්ත බැඳුම් කර මහ බැංකුව නිකුත් කරනවා. කොටස් වෙළඳපළ ගැන ඔයගොල්ලෝ දන්නවා ඇති. ඊළඟට ණයකර ආයතනික බැඳුම් කර කියන්නේ ලැස්තිගත සමාගම් එයාලගේ මූල්‍ය අවශ්‍යතා, දිගු කාලීන මූල්‍ය අවශ්‍යතා වෙනුවෙන් නිකුත් කරන ණය සුරකුම්පත් වර්ගයක්. ඊළඟට දෙවන වර්ගීකරණය ණය වෙළඳපළ සහ කොටස් වෙළඳපළ. මේ වර්ගීකරණය වෙලා තියෙන්නේ අදාළ සුරකුම්පත් වල ස්වභාවය අනුව ණය සුරකුම්පත්ද නැත්නම් කොටස්ද ගනුදෙනු වෙන්නේ කියන එක අනුව. භාණ්ඩාගාර බැඳුම් කර, ණයකර, ආයතනික බැඳුම් කර කියන්නේ ණය සුරකුම්පත් වර්ග. ඉතින් මේ ණය සුරකුම්පත් අලෙවි වෙන වෙළඳපළ වල තමයි අපි ණය වෙළඳපළ කියලා හඳුන්වන්නේ. ඊළඟට කොටස් වෙළඳපළ කොළඹ කොටස් හුවමාරුවේ ලයිස්තුගත සමාගම් වල කොටස් විකිණීම, මිලදී ගැනීම සිද්ධ වෙනවා. මේ වෙළඳපළ තමයි අපිට කොටස් වෙළඳපළ කියලා හඳුන්වලා තියෙන්නේ. තුන්වෙනි වර්ගීකරණයට ගියොත් මෙතන ප්‍රාථමික වෙළඳපළ සහ ද්විතීයික වෙළඳපළ විදියට මුදල් වෙළඳපළ හඳුන්වලා තියෙනවා. ප්‍රාථමික වෙළඳපළ කියලා කියන්නේ සුරකුම්පත් නිකුත් කරන ආයතන, එහෙම නැත්නම් රජය වෙන්න පුළුවන්, ලයිස්තුගත සමාගම් වෙන්න පුළුවන්. ලමුවරට මේ සුරකුම්පත් නිකුත් කරද්දී ඒ වෙළඳපළ තමයි අපි ප්‍රාථමික වෙළඳපළ කියලා කියන්නේ. උදාහරණයක් විදියට මහ බැංකුව භාණ්ඩාගාර බිල්පත් බැඳුම් කර, සංවර්ධන බැඳුම් කර වගේ රාජ්‍ය සුරකුම්පත් අලෙවි කරද්දී පළමුවරට නිකුත් කරද්දී ඒ සුරකුම්පත් මිලදී ගන්න හැකියාව තියෙන ප්‍රාථමික අලෙවිකරුවන්ට, මහ බැංකුවේ ලියාපදිංචි වුණු ප්‍රාථමික අලෙවිකරුවන්ට විතරයි මේ මුලින්ම මේ ඔක්ෂන් වලට සහභාගී වෙන්න පුළුවන්. මේ ප්‍රාථමික අලෙවිකරුවන් පළමුවරට මේ සුරකුම්පත් මිලදී ගන්න වෙළඳපළ තමයි අපි ප්‍රාථමික වෙළඳපළ කියලා කියන්නේ. ඉන් පස්සේ පළමුවරට නිකුත් කරන ලද සුරකුම්පත් නැවත ආයෝජකයන් අතර ගනුදෙනු වෙනවා. ඒ ගනුදෙනු වෙන වෙළඳපළ තමයි අපි ද්විතීයික වෙළඳපළ කියලා කියන්නේ. අපි කලින් උදාහරණයම ගත්තොත් රාජ්‍ය සුරකුම්පත් ප්‍රාථමික අලෙවිකරුවන් මිලදී ගත්තට පස්සේ එයාලට පුළුවන් ඒ සුරකුම්පත් නැවත ආයෝජකයන්ට අලෙවි කරන්න. ඉතින් මේ විදියට රාජ්‍ය සුරකුම්පත් දෙවන වරට පළමු මිලදී ගැනීමෙන් පස්සේ ආයෝජකයන් අතර හුවමාරු වෙන වෙළඳපළ තමයි ද්විතීයික වෙළඳපළ කියලා කියන්නේ. කොටස් වෙළඳපළේ ගනුදෙනුවක් ගත්තොත් පළමුවරට ලැයිස්තුගත සමාගම් මේ කොටස් නිකුතුවක් කරාම ඒ කොටස් මිලදී ගැනීම ප්‍රාථමික වෙළඳපළ කියලා හඳුන්වන්න පුළුවන්. ඉන් පස්සේ සුරකුම්පත් කොටස් ආයෝජකයන් අතර නැවත ගනුදෙනු වෙන වෙළඳපළ තමයි ද්විතීයික වෙළඳපළ කියන්නේ. ඊළඟට තුන්වෙනි කොටස නැත්නම් මූල්‍ය පද්ධතියේ ඊළඟ උපාංගය වෙන්නේ මූල්‍ය ආයතන. මූල්‍ය ආයතන ගැන දිගින් විස්තරාත්මකව කතා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද ඔයාලා හැමෝම මූල්‍ය ආයතනත් එක්ක ගනුදෙනු කරනවා ඇති. ඒ වගේම මේ මූල්‍ය ආයතන ගැන දන්නවා ඇති. අපි ප්‍රධාන කොටස් 4ක් යටතේ මූල්‍ය ආයතන වර්ගීකරණය කරලා තියෙනවා. මූල්‍ය උපකරණ. මේ සෑම මූල්‍ය
වෙළඳපළකම හුවමාරු වෙන විවිධ මූල්‍ය උපකරණ තියෙනවා. මූල්‍ය උපකරණ ගිනුම් කරන්න කොහොමද එහෙම නැත්නම් ෆයිනෑන්ෂල් රිපෝටිං පැත්ත ගැන ශ්‍රී ලංකා ගිනුම් කරන ප්‍රමිතාංක 9 පැහැදිලිව දක්වලා තියෙනවා. ඔයාලට අපේ channel එකෙන් YouTube channel එකෙන් SLFRS 9 ස්ටෑන්ඩඩ් එක ගැන කරලා තියෙන වීඩියෝ එක බලලා ඒ ගැන වැඩි අවබෝධයක් ගන්න පුළුවන්. මූල්‍ය උපකරණ අපිට විවිධ විදිහට වර්ගීකරණය කරන්න පුළුවන්. මෙතන අපි පෙන්නලා තියෙන ණය උපකරණ සහ ප්‍රාග්ධන උපකරණ විදිහට. එහෙම නැත්නම් කෙටි කාලීන මූල්‍ය උපකරණ, දිගු කාලීන මූල්‍ය උපකරණ විදිහටත් වර්ග කරන්න පුළුවන්. මේ මූල්‍ය උපකරණ රජය විසින් නිකුත් කරන නැත්නම් මහ බැංකුව නිකුත් කරන මූල්‍ය උපකරණ තියෙනවා. ඒ වගේම ලැයිස්තුගත සමාගම් විසිනුත් මූල්‍ය උපකරණ නිකුත් කරනවා. භාණ්ඩාගාර බිල්පත්, බැඳුම් කර, සංවර්ධන බැඳුම් කර කියන සුරැකුම්පත් වර්ග ණය සුරැකුම්පත් විදිහට හඳුන්වනවා. ඒ වගේම ඒ උපකරණ නිකුත් කරන්නේ රජය විසින්. ආයතනික බැඳුම් කර සහ ණය කර කියන්නේ සමාගම් විසින් එයාලගේ මූල්‍ය අවශ්‍යතා වෙනුවෙන් නිකුත් කරන දිගු කාලීන මූල්‍ය උපකරණ වර්ගයක්. ආයතනික බැඳුම් කරයි ණය කරයි අතර පොඩි වෙනසක් තියෙනවා. මේ දෙකම ණය සුරකුම්පත් වර්ග. ඒ වුණත් සාංගමික බැඳුම් කරන කෝපරේට් බොන්ඩ්ස් වල අවදානම ණය කරවලට වඩා ඩිබෙන්චර්ස් වලට වඩා අඩුයි. මොකද ඒවා අපි කියනවා අප සහිත සුරකුම්පත් වර්ගයක් තමයි බැඳුම් කර සාංගමික බැඳුම් කර කියන්නේ. නමුත් ණය කර අප රහිත සුරකුම්පත් අපි කියනවා not asset backed securities කියලා. මේ ණය කර ගොඩක් වෙලාවට නිකුත් කරන්නේ හොඳ ස්ථාවරයක් තියෙන මහජනතාව එහෙම නැත්නම් ආයෝජකයන් අතර විශ්වාසය තියෙන ආයතන. මොකද එහෙම නැති වුණොත් මේ ණය කර මිලදී ගන්න ආයෝජකයන් පෙළඹෙන්නේ නැහැ. නමුත් සාපේක්ෂව සාංගමික බැඳුම් කරවල ණය කරවලට වඩා අවදානම අඩුයි. ඊළඟට මේ සියලුම මූල්‍ය ගනුදෙනු මූල්‍ය උපකරණ ගනුදෙනු සිද්ධ වෙන්න මූල්‍ය වෙළඳපළවල් ක්‍රියාත්මක වෙන්න අවශ්‍ය යටිතල පහසුකම් පද්ධතිය ෆයිනෑන්ෂල් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් සිස්ටම් එක ගැන තමයි අපි කතා කරන්න යන්නේ. මූල්‍ය යටිතල පහසුකම් පද්ධතිය ගැන කතා කරද්දී කොළඹ කොටස් වෙළඳපළ, ශ්‍රී ලංකා මහ බැංකුව සහ ලංකා ක්‍රියා ආයතනය අපිට වැදගත් වෙනවා. මධ්‍යම තැන්පතු පද්ධතිය ගැන කතා කරොත් මධ්‍යම තැන්පතු පද්ධතිය තමයි කොළඹ කොටස් වෙළඳපළේ ගනුදෙනු කරන සියලුම ආයෝජකයන්ගේ ගිණුම් පවත්වාගෙන. මධ්‍යම තැන්පතු පද්ධතිය ස්ථාපිත කරන්නේ 1982 අංක 17 දරන සමාගම් පනතේ යටතේ 1991 අගෝස්තු 30 තමයි මේ ආයතන ස්ථාපිත කරන්නේ. කොළඹ කොටස් වෙළඳපළේ උපසමාගම සබ්සිඩියරි එකක් විදිහට. එනවා මේ සමාගමේ සම්පූර්ණ අයිතිය තියෙන්නේ කොළඹ කොටස් වෙළඳපළට. මධ්‍යම තැන්පතු පද්ධතියේ account එකක් open කරන්න අපිට ඍජුවම බෑ. ඒ සඳහා කොටස් තරාකරුවෙක් හෝ බැංකුවක් කරහා තමයි account එකක් open කරන්න පුළුවන් කියලා. මේ CDS එකේ participants එහෙම නැත්නම් සමාජිකයන් විදියට කටයුතු කරන්නේ කොටස් තරාවකරුවන්, කොටස් වෙළඳුන් සහ බලපත්‍රලාභී බැංකු. කොටස් තරාවකරුවන් සහ කොටස් වෙළඳුන් කියන අය direct participants ලා විදියට හඳුන්වනවා. මේ අය අපි අර කලින් කතා කරපු විදියට සුරකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ බලපත්‍ර ලබාගච්චි වෙලා තියෙන්න ඕනේ. එහෙම නැත්නම් කොටස් වෙළඳපළේ සමාජිකයන් වෙන්න ඕනේ. ඉන්ඩිරෙක්ට් පාර්ටිසිපන්ට්ස් ලා වෙන්නේ බලපත්‍රලාභී බැංකු, මහ බැංකුවේ බලපත්‍ර මත ක්‍රියාත්මක වෙන බලපත්‍ර ලබාගෙන ක්‍රියාත්මක වෙන බලපත්‍රලාභී වාණිජ බැංකු සහ විශේෂිත බැංකු ඉන්ඩිරෙක්ට් පාර්ටිසිපන්ට්ස් ලා වෙනවා. තත්කාලීන දළ පියවීම් පද්ධතිය කෙටියෙන් කියනවා අපි RTGS කියලා. මේ සිස්ටම් එක ගොඩක් ආරක්ෂිත, ඒ වගේම වැඩි වටිනාකමකින් යුත් ගනුදෙනු ශ්‍රී ලංකා රුපියල් වලින් කරන ගනුදෙනු තමයි මේ පද්ධතිය හරහා පියවෙන්නේ. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2003 දී තමයි අපේ ලංකාවේ ෆයිනෑන්ෂල් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් සිස්ටම් එකට මේ ක්‍රමය හඳුන්වලා දෙන්නේ. RTGS එකේ පාර්ටිසිපන්ට්ස් ලා වෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව,
බලපත්ලාභී වාණිජ ප්‍රාථමික වෙළඳුන් සහ සේවක අර්ථ සාධක අරමුදල. ඉතින් මේ අය තමයි මේ RTGS සිස්ටම් එක හරහා ගනුදෙනු කරන්න හැකියාව තියෙන්නේ. මෙතෙන්දි වෙන්නේ ඉලෙක්ට්‍රොනික් ෆන්ඩ් ට්‍රාන්ස්ෆර් එකක් විදියට මේ ගනුදෙනු කරන දෙපාර්ශ්වය අතර එසනින් ඒ ගනුදෙනුව පියවෙන එක. රියල් ටයිම් කියන්නේ නැත්නම් අදාළ ආයතනය විසින් ඒ රෙමිටන්ස් එකට අවශ්‍ය රෙමිටන්ස් ඉන්ස්ට්‍රක්ෂන් දුන්නුවහම මේ ගනුදෙනුව RTGS සිස්ටම් එක හරහා ෆන්ඩ් ට්‍රාන්ස්ෆර් එකක් විදියට සිද්ධ වෙනවා. ග්‍රොස් සෙටල්මන්ට් එකක් කියලා කියන්නේ නැත්නම් දල පියවීමක් වෙනවයි කියලා කියන්නේ මෙතෙන්දි ගනුදෙනු හිතන්නකෝ ගනුදෙනු කීපයක් එකවර සිදු වෙනවා කියලා. නමුත් ශුද්ධාගයක් හරබැර කරලා එන ශුද්ධාගය ගිණුම් අතර මාරු කිරීමක් නෙමෙයි මෙතෙන්දි වෙන්නේ. ට්‍රාන්සැක්ෂන් එකෙන් ට්‍රාන්සැක්ෂන් එකට එකින් එක ඒ ගනුදෙනුවේ දලාගය මේ ගිණුම් අතර පියවෙනවා. අපි උදාහරණයක් විදියට ගත්තොත් මහ බැංකුව සහ ප්‍රාථමික අලෙවිකරුවෙක් අතර වෙන ගනුදෙනුවක් නම් රාජ්‍ය සුරකුම්පත් මිලදී ගැනීම වගේ දේවල් මේ විදියට සිද්ධ වෙන්න පුළුවන්. එතකොට මහ බැංකුවේ ගිණුමෙන් අදාළ ප්‍රාථමික අලෙවිකරුවාගේ ගිණුමට ඒ කියන මුදල ඒ අවස්ථාවේදීම දල වටිනාකම මේ ගිණුම් දෙක අතර හුවමාරු වෙනවා ෆන්ඩ් ට්‍රාන්ස්ෆර් එකක් එහෙම නැත්නම් විද්‍යුත් මුදල් හුවමාරුවක් විදියට. නිර්ලේඛන සුරකුම්පත් පියවීමේ පද්ධතිය. අපි මේ කලින් chart එකේ පෙන්වන විදියට ලංකා සෙකුව සිස්ටම් එකේ ප්‍රධාන කොටස් දෙකයි scriptless security settlement system සහ scriptless securities depository system. නිර්ලේඛන සුරකුම්පත් ගෙවීමේ පද්ධතිය සහ නිර්ලේඛන සුරකුම්පත් තැන්පතු පද්ධතිය. නිර්ලේඛන සුරකුම්පත් පියවීමේ පද්ධතියේදී වෙන්නේ RTG එකේදී මුදල් ට්‍රාන්ස්ෆර් වෙන විදියට මේ සිස්ටම් එකේදී සුරකුම්පත් securities ගනුදෙනු වෙනකොට ඒ ගනුදෙනුකරුවන්ගේ ගිණුම් අතර විද්‍යුත් විදියට ඒ සුරකුම්පත් හුවමාරු වීම තමයි මේ ක්‍රමයේදී සිද්ධ වෙන්නේ. මේ සිස්ටම් එක හරහා කරන්නේ. ඊළඟට නිර්ලේඛන සුරකුම්පත් තැන්පතු පද්ධතිය තමයි මේ නිර්ලේඛන සුරකුම්පත් පවත්වාගෙන යන්නේ ඩිපොසිටරි එක තියෙන්නේ. නිර්ලේඛන සුරකුම්පත් කියන්නේ ඔයාලා දන්නවා ඇති ලියකිය ගනුදෙනුව ඩොකියුමන්ට් එකක් විදියට නැතුව විද්‍යුත් විදියට සුරකුම්පතක් පවත්වාගෙන යනවා නම් ඒක අපිට ස්ක්‍රිප්ට්ලස් සිකියුරිටි එකක් කියලා හඳුන්වනවා. ඉතින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රාජ්‍ය සුරකුම්පත් නිකුත් කරන්න භාණ්ඩාගාර බිල්පත් බැඳුම් කර නිකුත් කරන්නේ ස්ක්‍රිප්ට්ලස් ෆෝම් එකෙන්. එහෙමත් නැත්නම් පේපර්ලස් ෆෝම් එකෙන්. ස්ක්‍රිප්ට්ලස් සිකියුරිටි එකක් කියලා කියන්නේ අපි දන්නවා අපි කාලීන තැන්පතුවක් FD එකක් දැම්මොත් බැංක් එකක අපිට FD ඩිපොසිට් සර්ටිෆිකේට් එකක් හම්බ වෙනවා. නමුත් මේ ස්ක්‍රිප්ට්ලස් සිකියුරිටිස් වලදී ඩේටා එන්ට්‍රි එකක් විදියට තමයි මේ ගනුදෙනු සටහන් වෙන්නේ. අපිට කිසියම් ඩොකියුමන්ට් එකක් ඩිපොසිට් සර්ටිෆිකේට් එකක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා තමයි මේවා නිර්ලේඛන සුරකුම්පත් විදියට හඳුන්වන්නේ. ඊළඟට මේ සුරකුම්පත් හඳුනගන්නේ කොහොමද? මොකක්ද ඒවට නම්බරින් එකක් තියනවද? එහෙම නැත්නම් මොන වගේ නමක් අසයින් කරලා තියනවද කියන එක වැදගත් වෙනවා. ඉතින් මහ බැංකුව නිකුත් කරන රාජ්‍ය සුරකුම්පත් වලට කොළඹ කොටස් වෙළඳපොලේ CSC එකෙන් නම්බර් එකක් ඉෂුව කරනවා. මේ නම්බර් එකට අපි කියනවා International Security Identification Number ISIN කියලා. මේ නම්බර් එකේ ෆෝමැට් එක කොහොමද හැදිලා තියෙන්නේ කියලා අපි මේ ටේබල් එකේ දාලා තියෙනවා. එතකොට මේ කෝඩ් එක හැදිලා තියෙන විදිය දැනගත්තොත් ඔයාලට පුළුවන් ඒ security එක නම්බර් එක දැක්කම ISIN නම්බර් එකෙන් ඒ security එක මොකක්ද කියලා අඳුන ගන්න. security type එක, duration එක, maturity date එක කියන්නේ අඳුර ගන්න පුළුවන්. පළවෙනි letters දෙකෙන් කියවෙන්නේ country code එක, ඊළඟට security type එක. security type එක කිව්වම treasury bill එකක්ද, bond එකක්ද? බොන්ඩ් එකක් නම් කූපන් පේමන්ට් එකක් ලැබෙන බොන්ඩ් එකක්ද එහෙම නැත්නම් කූපන් පේමන්ට් එකක් නැතිව ඉෂු කරලා තියෙන බොන්ඩ් එකක්ද කියලා අඳුර ගන්න පුළුවන් මේ නම්බර් එකෙන්. ඊට පස්සේ ඩියුරේෂන් එක දින වලින් නම් දින 91ද 182ද 364ද කියලා අඳුර ගන්න පුළුවන්. ට්‍රෙෂරි බිල් එකක් නම් තමයි දින ගානක මැචුරිටි එකක් එන්නේ. බොන්ඩ් එකක් නම් වසර 2 ඉඳන් වසර 30 දක්වා මැචුරිටි පීරියඩ් එක තියෙනවා, ඩියුරේෂන් එක තියෙනවා.
එතකොට මේ නම්බර් එකෙන් අපිට ඩියුරේෂන් එක කොච්චරද කියලා බලා ගන්න පුළුවන්. ඊළඟට තියෙන නම්බර්ස් පහෙන් ඩිජිට්ස් පහෙන් පළවෙනි දෙකෙන් කියවෙන්නේ year එක. ඊළඟ ඩිජිට් එකෙන් කියවෙන්නේ month එක. ඒතර month එක අපි අඳුර ගන්න ඕනේ මේ alphabet එකේ letter එකෙන්. ඒ කියන්නේ උදාහරණයක් විදිහට A කියලා ගත්තොත් එතන තියෙන්නේ ජනවාරි මාසේ තමයි මැචුවර් වෙන්නේ එක. B කියලා ගත්තොත් ෆෙබ්‍රුවරි වල මැචුවර් වෙන්නේ. ඊළඟට තියෙන ඉලක්කම් දෙකෙන් කියවෙන්නේ මැචුරිටි ඩේට් එක. මාසේ මොන දවසේද මැචුවර් වෙන්නේ කියලා. ඊළඟට එක නම්බර් එකක් අසයින් කරනවා. ඒක රැන්ඩම්ලි අසයින් කරන නම්බර් එකක්. අපි උදාහරණයක් කරන් බැලුවොත් මේ පෙන්නන නම්බර් එකකින් කියවෙන්නේ LK කියන්නේ සෙන්ට්‍රල් බැංක් එක ඉෂුව කරපු security එකක්. එතකොට security type A කියලා පෙන්නලා තියෙනවා. එතකොට A කියන්නේ treasury bill එකක්. duration එක 0.91. ඒ කියන්නේ දින 91කින් එහෙම නැත්නම් මාස 3කින් මැචුවර් වෙන භාණ්ඩාගාර බිල්පතක්. maturity date එක අපිට හොයාගන්න පුළුවන් 20 කියන්නේ 2020. E කියන්නේ පස්වෙනි අකුර. ඒ කියන්නේ ජනවාරි, පෙබරවාරි, මාර්තු, අප්‍රේල්, මැයි. මැයි මාසේ මැචුවර් වෙන භාණ්ඩාගාර බිල්පතක් මැයි මාසේ 22 තමයි මැචුවර් වෙන්නේ. සෙන්ට්‍රල් බැංක් එක ඉෂුව කරපු භාණ්ඩාගාර බිල්පතක් දින 91කින් පරිණත වෙන. එතකොට පරිණත වෙන දිනය වෙන්නේ 2020 මැයි 22. දින 91ක ඩියුරේෂන් එකක් තියෙන එකක් 2020 මැයි 22 මැචුවර් වෙනවා කියන්නේ ඔයාලට ඒකෙන් ඉෂුව ඩේට් එකත් හොයාගන්න පුළුවන්. 2020 පෙබරවාරි 21 තමයි ඉෂුව ඩේට් එක වෙන්න ඕනේ. ඉතින් මේ සුරකුම් පත්ත මේ භාණ්ඩාගාර බිල්පත මහ බැංකුව පෙබරවාරි 18 වෙනිදා 2020 පෙබරවාරි 18 වෙනිදා තිබුණු ඔක්ෂන් එකේදී ඉෂුව කරපු සිකියුරිටි එකක්. මුල් පද්ධතියේ කොටස් ප්‍රධාන පහක් අපි මුලින්ම කිව්වා වීඩියෝ එක පටන් ගද්දී. ඉතින් අපි පිළිවෙලින් මේ හැම කොටසක් ගැනම විස්තරාත්මකව කතා කළා. කතා කරන්න තව ගොඩාක් දේවල් තියෙනවා. ෆයිනෑන්ෂල් සිස්ටම් එක ගැන කතා කරනවා නම් ඉතින් ඉදිරි වීඩියෝ එකකදී අපි මේ මෙතන අපි පෙන්නලා තියෙන ලංකා ක්ලියර් සෙටල්මන්ට් සිස්ටම් එක. මේ සිස්ටම් එක හරහා තමයි අපි කරන ගොඩක් ගනුදෙනු. එහෙම නැත්නම් රිටේල් ට්‍රාන්සැක්ෂන්ස් සෙටල් වෙන්නේ. අපි මොබයිල් ඇප් වලින් කරන ගනුදෙනු, ATM කාඩ් හරහා කරන ගනුදෙනු මේ දේවල් සෙටල් වෙන්නේ ලංකා ක්ලියර් සිස්ටම් එක හරහා පවත්වාගෙන යන මෙන්න මේ සේවාවන් හරහා. ඒ වගේම අන්තර්බැංකු ගෙවීම් පද්ධතිය මගින් තමයි රුපියල් මිලියන 5ක් දක්වා වෙන බැංකු අතර වෙන ගනුදෙනු පියවීම සිද්ධ වෙන්නේ. අපි කලින් කතා කරපු RTGS සිස්ටම් එකෙන් අපි කිව්වා වැඩි වටිනාකමකින් යුත් වැඩි රුපියල් වටිනාකමකින් යුත් ගනුදෙනු තමයි සිද්ධ වෙන්නේ කියලා. ඉතින් අඩු වටිනාකමකින් යුත් මිලියන 5ක් දක්වා වටිනාකමකින් යුත් ගනුදෙනු බැංකු අතර වෙන ගනුදෙනු මේ අන්තර්බැංකු ගෙවීමේ පද්ධතිය හරහා තමයි සිද්ධ වෙන්නේ. ඒ වගේම ඩොලර් ගනුදෙනු පියවෙන්නේ කොහොමද? මේ දේවල් මේ සියලුම ලංකා ක්ලියර් පද්ධතිය හරහා සිදුවෙන ගනුදෙනු පියවීම් කටයුතු ගැන අපි ඊළඟ වීඩියෝ එකකින් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් වීඩියෝ එක හොඳ නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. අපේ YouTube channel එක subscribe කරලා දිගටම අපේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න.